ත්‍රිකෝණමිතිය අර කරු කොටස් වල සම්බන්ධ වැදගත් කොටසක් ඊට පස්සේ ආයතන කරමු. ඒකෙදි ඔය තියෙන මේ ටික උත්පාදක හතර ගත්තොත් මේකේ සියලුම පාද දන මේක දන වෙන්නේ sin නා පරස්පර අනුපාතේ cosec කවණයි මේකේ tan නා cot මෙතන cos sec දන වෙනවා. ඒක අපි කරා මේ ටික ඕනොත් ත්‍රිකෝණ යනකොට sin ඍණ θ තියෙන ඍණ sin θ cos ඍණ θ ධන cos θ ඊළඟට tan ඍණ θ තියෙන්නේ ඍණ tan θ අවුදලයි cosec ඍණ θ ඍණ cosec θ sec ඍණ θ ධන sec θ cot ඍණ θ ඍණ cot θ ඔය ටික අපි කරා. හරිනේ මේවා කෙලිම අපිට ගණන් හදන්න දැන් අවශ්‍ය වෙනවා සුළු කිරීමවල. ඒ වගේම අපි කරා දැන් අංශ 180 ධන හොරිට θ આવත් එහෙම. හරිනේ. ඒකෙන් දැන් sin x ධන θ આવත් එහෙම 180 આવත් සිතේ මාරු වෙන්නේ නැහැ. එතකොට අනුපාතේ මාරු වෙන්නේ නැහැ. නමුත් මේ ලකුණ මාරු වීමක් වෙනවා. ඒක වෘත්තපාදකෙන් තමයි තීරණය කරන්නේ. අපි ඉතින් ඔක්කොම කරා. ඒතකොට 180 ධන හොරිට θ හෝ 360 ධන හොරිට θ આવොත් මේ ත්‍රිකෝණයේ අනුපාතයෙන් ත්‍රිකෝණ සිතේ මාරු වෙන්නේ නැහැ. නමුත් ලකුණ වෙනස් වෙනවා වෘත්තපාදකයේ අනුව කෝණය වැටෙනවා. මේ ටික මතක තියෙනවා එහාට යන්න. ඊළඟට 270. හරි 90 හරි. අනුවරට තියවොත් එහෙම අපි ඒකත් කරා. sin આવත් සිතේ cos වලට පෙරලෙනවා. cos આવත් sin වලට පෙරලෙනවා. tan આવත් එහෙම cot වලට පෙරලෙනවා. cot આવත් එහෙම tan වෙනවා. ඊළඟට cosec આવත් sec වෙනවා. sec આવත් cosec වෙනවා. සිතේ මාරු වෙනවා. 270 අනුව සම්බන්ධ වෙනවා. ඔය ටික මතක තියෙනවා බලමු. ඍණ θ වල කෝණ આવත් cos ඍණ θ විතරයි ධන cos වෙන්නේ නැත්නම් sec ඍණ θ ධන sec වෙනවා. අනිත් ඒවා ලකුණ පිටරෙනවා. හරිනේ අපි ඔක්කොම ඔක්කොම කරා. ඊළඟට 180 ධනවර θ 300 ධනවර θ සිතේ මාරු වෙනවා. sin නම් sin මේ උත්තරේ ඉන්නේ. නමුත් ලකුණ Taman තීරණය කරන්න ඕනේ වෙන වෘත්තපාදකේ. අන්න 90 270 આવත් එහෙම කෙලිම සිතේ මාරු වෙනවා. ඒකෙත් sin આવත් cos આવත් sin ආකාරයට tan આવත් cot આવත් tan cosec આવත් sec આવත් cosec විදිහට මාරු වෙනවා. හරිනේ. ඊළඟට කෝණේ වැටෙන වෘත්තපාදක ගන්න තමයි අපි ලකුණ තීරණය කරන්නේ. මේක අපි ඔක්කොම කරලා තියෙන්නේ. මේක මොකද ගණන් හදනවා අපිට ගැටලු ගොඩක් මත වෙනවා. ඒවා විසඳ ගන්න ඉතුරු කොටස් එකට යමු. හරිනේ. විශේෂයෙන් මේ ටික මතක තියෙනවා. එහෙනම් අපිට අපි ගත්තොත් මේ විදිහට අනිත් එක මේකත් මතක තියාගන්න එකපාරටම ඔයාලට 210 θ આવත් එහෙම කෙලින්ම එමානුපාතයෙන් අපි විරුම් කරා. හරිනේ. ගණන් හදන උගක් කෙලින්ම එනවා මේක. මොකද 200 වැඩි කෝණයක් આવත් එහෙම ඊට අඩු කෝණ සුළු කෝණයකට ප්‍රකාශ කරන්න આવොත් මේ ඕනම අනුපාතයේ 360 ධන θ නැවතත් මේකට දෙන්නට පරිණාමපාතයේ එතකොට අවශ්‍යම ඒ අනුපාතය වෙන්නේ. ඒ කියන්නේ sin 360 ධන θ sin θ cos 360 ධන cos θ tan આવත් tan θ ඒ විදිහට එන්නේ. ඒ වගේම මේකේ ගුණාකාරයක් ආවා. හරිනේ. ඒ 360 ගුණාකාරයක් ආවා. කියන්නේ දෙකට 360 ධන θ આવත් ඒකමයි වෙන්නේ. නැත්නම් මොකද අර මේ කෝණ θ නම් ඉතින් ඒ කෝටයක් කරගලා මෙතෙට දෙකයි පහ ධන θ ආපුවම ඒකටම එන්නේ. හරිනේ. ඊළඟට තුනක් හදලා තියෙන ආපහු ඒකටම එන්නේ. ඒකින්ද 360 ගුණාකාරයෙන් දාන දෙයට આવත් ඒත් අනුපාතේ මාරු වෙන්නේ නැහැ. හරිනේ. මේ අනුපාතේම එන්නේ මේ ලකුණත් සමග. ඒකින්ද ඔය ටික මතක තියෙනකොට අපි ගණන් හදලා බලමු. හරි. දැන් අපි ඉස්සලම බලමු මේ විදිහට කරලා කීක. අංශක 45 අඩු කෝණයක ත්‍රිකෝණමිතිය අනුපාත ප්‍රකාශ කරනවා. අංශක 45 අඩු කෝණයක ත්‍රිකෝණමිතිය අනුපාත ප්‍රකාශ කරන්න තියෙනවා. අපිට පළවෙනි ගැටලුව දීලා තියෙනවා sin 105. හරි. sin 105 දීලා තියෙනවා. ඒකට අංශක 45 අඩු කෝණයකින් ලියන්න වෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. sin මෙතන 90 15 කියලා නේ. හරි. එතකොට ඒක කර්මයේ කෝණ ලැබෙනවා. දැන් මෙතන 90 එන්නේ. අපි 45 අඩු කෝණයක දෙකම දැන් ලියාගත්තේ. දැන් 90 15 විදිහට ගන්න පුළුවන්. එහෙම ගත්තාම 90 අපිට sin සිතේ මාරු වෙනවා. cos 15 වෙනවා. හරිද? දැන් අපිට ලකුණු තීරණය කරන්න. ඒතර 105 කිව්වම දෙවෙනි පාදකේ. දෙවෙනි පාදේ sin cosec දාන්න. ඉතින් මෙතනක් තියෙන sin. එහෙනම් මෙතන ලකුණු දාන්න. ඔකයි උත්තරේ. හරිද? එහෙනම් අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම cos 125. හරිද? cos 125. එතකොට මේක තමයි ලියනවා cos 90 දාන්න 35. හරිද?
එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනත් එතකොට හරි ස්පාට අඩු කොනක් එන්නේ. නමුත් අණුව සම්බන්ධ වෙනත් cos එක sin වෙනවා. ඒක කෙලිම ලියතයි. ඊට පස්සේ ලකුණු තීරණය කරන්න ඕන. නමුත් 125 දෙවෙනි පාදකේ දෙවෙනි පාදේ දන්නේ sin එක cos එක පමණයි මෙතන cos තියෙන්නේ. එහෙනම් මෙතන ලකුණු ඍණ වෙනවා. ඔන්න ඒක තමයි දැනගන්න තියෙන්නේ. හරිද? අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම tan 145. හරිද? ඔකව. දැන් මේක අපිට අනුදාන විදිහට ලියුවොත් එහෙම කොහොනේ 45ට වැඩි වෙනවා. ඒ තමයි මේක ලියනවා tan 180 හරිද? ඍණ ආකාරයට. 180 35. එළියන් පුළුවන්. නේද? එතකොට 180 આવොත් එහෙම ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. tan නම් tan 35ම එන්නේ. හරිද? නමුත් දැන් මෙතන ලකුණු අපි තීරණය කරන්න වෙනවා. ඒක tan 35 එන්නේ. හරිද? නමුත් 180 ආපෙට ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. නමුත් මේ කෝණය වැටෙන්නේ දෙවෙනි පාදෙට. නේද? මොකද මෙතන එන අනුයි 184 නේ. එතකොට දෙවෙනි පාදේ sin හා cos එක දාන වෙන්නේ. මෙතන තියෙන tan. එහෙනම් මෙතන ලකුණු ඍණ වෙනවා. මේ කාරණා ටික හරියට අවබෝධ කරගන්න තියෙනවා. හරි අපි තව ගානක් ගත්තොත් එහෙම cos එක 190. cos එක 190. හරිද? මේකත් අපිට ලියන්න ඕනේ. හරි ස්පාටාට අඩු කොටක. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. cos එක 180 ධන 10 කියලා. හරිද? එතන 180න් බයිනද ලියන්න පුළුවන්. උත්තරේ cos එක 10 කියලා. හරිද? දැන් ඔයාලට ප්‍රශ්නේ නැහැ ලකුණු. ඉතින් 190 කියවම 90 මේ 180ට වැඩි. 190 කියවම 90ට වැඩි 208 මේ පාදකේ දන්නේ tan කොට පමණයි. ඉතින් cos එක. එහෙනම් දැන් ඍණ. හරිද? ඔය දෙක තව එකක් ගත්තොත් අපිට sin 3.5 දින 4. හරිනේ. 3.5 දින 4 නේ 5 කියන්නේ 180 නම් 145යි. අපිට මේක ලියන්න පුළුවන් sin අපි 5 ධන 5 ඍණ 5 දින 4 කියලා. හරිද? මෙතන අපි ලියන්න කරලා තියෙන අංශක 45 හෝ ඊට වඩා අඩු. හරිද? ඒතර එහෙනම් මේක මේ විදිහට ලියන්න පුළුවන්. මේක 45 වෙන්නේ. 45 ඊට වඩා අඩු කෝණයක අනුපාතයෙන් ලියන්න යන්නේ. එහෙනම් දැන් මෙතන 5 එක 180 sin 5 කියලා આવොත් 180 වුණා 180ත් එක්ක આવොත් එහෙම ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. අපිට කෙලිම ලියන්න පුළුවන් sin 45 sin 5 දින 4 ලියන්න පුළුවන්. එහෙනම් ලකුණු 3.5 දින 4 කොහොම 5 දින 2යි 5 අතර. එතන මේ පාදයක sin දාන්නේ ඒක මේක තර වෙනවා. මේක ඇත්තට සුළු කරලා ලියුවොත් මේක මුණ දෙකෙන්. අපිට ඕනේ මේ විදිහට ලියන්න. 45 ඊට වඩා අඩු කෝණයක අනුපාතය. හරි. හොඳයි. අපි තව එකක් ගත්තොත් එහෙනම් cos i 5 බෙදීම 5. එතන 5 බෙදීම 5 එක මේක අපි ලියන්න පුළුවන් cos 5 දාන 5 බෙදීම 5. හරි. පොද ලියන්න පුළුවන්. එතකොට අපිට 5 දාන 5 බෙදීම 5 කිව්වම එතකොට මේ පාදයකට වැටෙනවා. හරි. එතන 5 ආවත් 180 හින්දා මෙතන cos ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. cos 5 බෙදීම 5 ඊළඟ වෙලෙන්දී ඔයාලට පේනවා මේක ධන වෙන්නේ. එතකොට tan කොට පමණ එතන cos ආයෙත් ඍණ වෙනවා. හරි. ඒ ආකාරයේ පොඩි පොඩි ගැටලු එන්නේ. අපි තව එකක් බලමු. cos එක 410. આવොත් හරි. cos එක 410. එතකොට අපිට මේක ලියන්න පුළුවන් cos එක 360 ධන 50 කියලා. එතන හදිස් කාටන වැඩි අපි බලමු. හරි. එතකොට දැන් 300 අපි දන්නවා cos ඕන අනුපාත 300ට ධන විදිහට ආවත් කෙලින්ම අනුපාත වෙන්නේ. ඒක cos 50. අපුණ පාර වෙන්නේ නැත්නම්. ඒක හරි. දැන් මෙතන 45ට වැඩිනේ. මේක අපිට 45ට සමව අඩු කරන්න ඕන. එහෙනම් ඊට පස්සේ මේක අපි ලියනවා cos 90 ඍණ 40 කියලා. හරිනේ. cos 90 ඍණ 30. එතකොට දැන් මෙතන 90 ඍණ 50 එනවා. අපි දන්නවා 90 ආපෙටිය cos එක නම් sec වෙනවා. sec 45 40 වෙනවා. හරි. sec 40 වෙනවා. හරි. එතකොට සිතේ වාර වෙනවා. නමුත් දැන් මෙතෙන්ද ගන්නකොට මේ කෝණේ තියෙන 50. 50 කිව්වම පළවෙනි පාදකේ සියලු අනුපාත ධනය විතර අපිට ඔක. හරි. ඒ දැන් විශාල කෝණයක් ආව 300ට සම්බන්ධ කරාම හරි. අපි තව එකක් ගමු tan 150. tan 500 ආවත් මේක අපි ලියන්න පුළුවන් tan අපිට 360 ධන
140 කියලා. හරිනේ. එතකොට 300ට සම්බන්ධ කෙලිම sin 140 එන්නේ. අපි දන්නවා sin 300ට දාන තියෙන sin θ. එහෙනම් sin 140. දැන් මෙතන අපිට නැවතත් අර ප්‍රශ්නේ අපේ වෙනවා පරිසි පාට සමවාට කෝණයක් ගන්න වෙනවා. එහෙනම් දැන් මේක අපි ලියනවා sin කොහොමද? 180 වෙන 40 කියලා. හරි. එතකොට 180 අපිට sin θ නම් sin මේ sin 40 එන්නේ. ඊළඟ ප්‍රශ්නේ අපිට 140 ගමන් දෙවෙනි පදයේ sin cos එක දාන්න ඒකෙදි මේක ලකුණු ඇත්තරේ. හරි. ඔව්ජල් තමයි ඒක පස්සේ ගණන් හදන්න තියෙන්නේ. අපි පාත් එක ගත්තොත් අපිට මේක sec 770. හරි. තව දන්නවා 362ක් එන්නේ 720. ඒකෙදි අපිට මේක ලියන්න පුළුවන්. sec 2 වැඩි කිරීම 360. දාන එතන 50. හරිනේ. එතකොට උදේට ගන්න පුළුවන්. දෙක 360 දෙක මෙතන 720යි 50යි එතකොට ඕකේ නම. එතකොට අපි දන්නවා මෙතන sec 360 ගුණාකාරයක් දානවොත් එනවා විසම ලකුණම අර වෙන්නේ නැහැ. හරිනේ. මෙතන සාවදලියොත් n කිලයක් නම් sec 360න් දාන තීර විතරක් sec තීරමයි එන්නේ. 360 ගුණාකාරයක් දාන ඕනක් આવත් ඒකමයි එන්නේ. එතකොට මෙතන sec 50. ඔය අපුලා නමුත් මේක 45ට වඩා වැඩි. එහෙනම් මේක අපි අපෝ ලියනවා sec 90 40 කියලා. එතන 90 ගන්න sec කියන cosec වෙනවා. 40. දැන් මේක අංශක 50 තියෙන්නේ. පළවෙනි පදේ ඔක්කොම දාන්න. එතකොට ඔකයි. හරි. පොදරයි අපිට ඉන්නකට sin ඍණ 70. ඔව් ඒක. අපි දන්නවා sin ඍණ තියෙන sin තියෙන cos ඍණ තියෙන cos තියෙන tan ඍණ තියෙන tan තියෙන sin ඍණ 70 sin 70 ලියන්න පුළුවන් ඍණ sin 70. හරියට පළවෙනි පියවර ඔක. දැන් අපි මේක කියන්න පුළුවන් sin 90 ඍණ 20 නේ හරිනේ ඔය දෙක ගන්න පුළුවන්. එතකොට 90 අපිට sin cos වෙනවා cos 20. හරිනේ. ඒතර අපි මෙතන අපිට මේ sin ඍණ තියෙන sin තරේ නාවේ නමුත් දැන් මේක ඇල්ල ගත්තොත් එහෙම අංශක 70 ගාම පළවෙනි පාදකේ sin දාන්න. ඒතර මෙතන ලකුණ මාරු වෙන්නේ නැහැ. අර මෙතනින් ආපු ඍණ ලකුණ මේ. හරිනේ. හවුද? ඊළඟ අපි තව ගැටලුවක් ගත්තොත් sec ඍණ 210. අපි දන්න cos θ cos θ එහෙනම් sec θ sec θ. එහෙනම් sec 210 ලියන්න පුළුවන් sec 210 කියලා. හරිනේ ඒක පැහැදිලි. හරිනේ. cos θ cos θ sec θ tan අනිත් අනුපාතාවත ඍණාවත ඍණ පිටරේ. හරිනේ. ඒතර ඔක හරි. දැන් මේක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න වෙනවා. නේ? එතකොට මේක ලියන්න අපිට sec 180 දාන ඒක. 180 සිතේ මාරු වෙන්නේ නැහැ. ඒතර sec ටික. හරි. දැන් ලකුණ බලනකොට ඕන් පෙර 210 આવොත් එන්නේ අංශක 180යි 204 මේක දැන් tan කොට පවණයි. දැන් දෙසෙක් එනම ලකුණු පිළිගන්නවා. හරි. මේක අගේ අපිට වන්න යන්න පුළුවන්. හරි. දෙකයි. ඒක දෙකයි. හරි. අපිට මේ විදිහට ලියන්න තියෙන්නේ. එහෙනම් ඔය ආකාරයට තමයි විදිය ගැටලු හදන්නේ. හරි. ඒක හොඳට අවබෝධයක් තියෙනවා. පැහැදිලිද? ඊළඟට අපිට තියෙනවා මේවායේ අගේ සොයන්න. ඒ කොටසම තමයි අපි දන්න සම්මත කෝණත් එක්ක එන්නේ. අගේ සොයන්න පළවෙනි එක අපිට එනවා sin 420. අගේ වන්න අපිට සුළු කෝණයක ලියාගත්තාම පහසුයි. හරි. එහෙනම් sin 420 අපි ලියන්න පුළුවන් 360 වෙන්න ලේසි විදිහට 360 දාන්න ඉතින් ලියාගන්න. 360 දාන්න 60. හරිද? 360 දාන්න ඊට අපිට sin 60 එන්නේ. හරි. දැන් අපි දන්නවා sin 60 එකට මුළු දුරට දෙක. මේක ඔෆිස් පාඩම වෙලි කතාවක් නෑ. සුළු කෝණයකට ලියාගත්තා නම් අපිට එකපාරට අනුපාත ලියන්න පුළුවන් සම්මත කෝණ සඳහා. නේද? හරි. ඒ දෙයට අපිට cos 510යි. ඒකත් අපිට ඉදිරිය ලියන්න පුළුවන්. අපිට ඉස්සලම cos 360 ධන 150. ඉදිරිය ලියන්න පුළුවන්. හරි. ඒ 360 ධන ආවෙට cos 150යි. හරි මේක අපි අගේ දන්නවා. නමුත් අපිට තවත් වෙන සරල කරගන්න පුළුවන්. මේක අපි ලියනවා cos 180 ඍණ 1.
හරි cos එක විදිහට නැති විදිහට ලියනවා. එතකොට මේක වෙනවා cos එක θ 180 වෙට cos එක මාරු වෙන්නේ cos තියෙන්නේ. ඕකේ. දැන් ලකුණ ගන්නකොට 150ම දෙවෙනි පාදක දන්නේ sin හා cos එක පවණයි. මෙතන තියෙන්නේ cos එන ලකුණ පිට වෙනවා. ඉතින් අපි දන්නවා cos එක ගන්න මුළු තුනට දෙක. එතකොට උත්තර දෙන මුළු තුනට දෙක. හරි. ඊළඟට අපි ටාගට් එක ගත්තා tan 780. දැන් 780 ගාම 302ක් 720 එක සම්බන්ධ කරන්න පුළුවන්. tan දෙක වැඩි කිරීම 360 ධන හරිනේ. ඔය විදිහට ගෝණයෙන් එතකොට 60 නේ. ඕකේ. හරි. එතකොට දැන් 360 ගුණාකාරය ධන අපිට කෙලින්ම tan 60. tan 60. හරි. tan අපිට දෙනවා මොකද? තුන. හරි. මෙතන අර 360 ගුණාකාරයක් ධන අපිට කෙලින්ම මේ අනුපාතයේ මේ සුළු කෝණයෙන්. හරිනේ. එතකොට ඒක බලන්න තේ කියලා යන්න පුළුවන්. 360 ආව. 360 ධන විදිහට ආව ඒක පාට විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට තව එකක් ගත්තොත් එහෙම cosec 330. cosec 330. දැන් මෙතන 360ට අඩුනේ. අපිට මේක ගන්න පුළුවන්. cosec 360 කියන තේක. cosec 360 ගුණාකාර ධනාව තමයි එකපාරට ලියන්න පුළුවන්. දැන් මෙතන 360 රිනේ ඉන්නේ. ඒක පොඩ්ඩක් කුඩු පාදයක සලකන්න වෙනවා. නමුත් අපි දන්නා සිතේ මාරු වෙන්නේ නැහැ 360 හින්දා. ඒක cosec 30. ඒක හරි. නමුත් 330 කිව්වම මේ පාදකේ. මෙතන කොහොමද මේ විද්‍යාවේ මේ පාදේට වැඩෙන්නේ. 270 වැඩි 280. මේ පාද දාන්නේ cos එක පවණයි. මෙතන cosec. එතන රින වෙනවා. හරිනේ. අපි දන්නා sin 30 භාගයයි cosec 30 එක රින එකක් වෙනවා. හරි. ඔයාලට අපිට cot 960 ආව. හරි. cot 960 આવත් එහෙනම් අපිට එළියන්න පුළුවන්. cot දෙක වැඩි කිරීම 360. එතන 720යි. එතන ඉතුරු කොටස වෙන්නේ 330. අසේ ඉස්සර දෙන්නේ අපිට 40 නේ. ආකාරයට. දැන් මෙතන 360 ගුණාකාරයක් ධන එන්නේ. එතකොට අපිට ලියතයි cot 240 කියලා කෙලින්න. හරිද? ඊට පස්සේ අපි මේක දන්න කෝණයකට හදා ගන්නවා. හරිද? එහෙනම් මෙතන cot 180 ධන 60 විදිහට ලියන්න පුළුවන්. මේ 180 ධන 60 විදිහට අපිට ඔය ලියන්න පුළුවන්. එතකොට මේ කොණ එනවා. එතකොට 180 ආවම සිතේ මාරු වෙන්නේ නැහැ cot 60. මේ cot 60 එන්නේ. එතකොට අපිට ලකුණ බලන්න ඕනේ 240 ගාම මේ පාදයේ මේක tan කොට දාන්න. එහෙනම් මෙතන ලකුණු දාන වෙනවා. tan 60 වුණ තරම් cot 1 ගන්නේ එකට මුඩ දෙනවා. හරිද? ආකාරයට. අපි try එකක් ගත්තොත් එහෙම මේක. cosec ඍණ 1140. හරිද? ඉස්සලාම ඍණ අයින් කරගන්න. අපි දන්නවා cos ඍණ theta cos theta sec ඍණ theta sec theta. නමුත් අන්තයවත් එහෙම ඍණ පිට වෙනවා. ඍණ cosec 1140 කියලා මුළු ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔක අපිට 360 ගුණක් කරලා ලියන්න පුළුවන්. එතන එනවා cosec 3 වැඩි කිරීම 360 හරිද? ධන 60. හරිද? දැන් බින්දුවට 18යි ඕකේනේ. හරිද? එතකොට 1140 අඩු කරාම දැන් එතන 60යි. හරිද? ඔය ලියන්න පුළුවන්. දැන් මෙතන 360 ගුණාකාර ධන එන්නේ. එතකොට කෙලිම cosec 60. මේ ලකුණු මාරු වීමක් වෙන්නේ නැහැ. මොකද 360 ගුණාකාර ධන අපිට යම ඉතින් cosec අනුපාතයමයි. එතකොට අපි දන්නවා cosec 60. අපි sin 60 නම් අපි දන්නවා මුළු දෙනෙන් cosec 60 එකෙන් ඍණ දෙකට මුළු දෙනෙන්. හරි. ඔය විදිහට තමයි අපිට ප්‍රතිඵල එන්නේ. එහෙනම් ඔය ආකාරයට ඒක ඇතුලේ දාන්න පුළුවන්. අපි පොඩ්ඩක් වෙනස් කරන්න කීකට යමු ඊළඟට.
අපි මේ විදිහට තව ගානක් හදමු. sin 600 tan 690 ධන sec 840 cot 945 සමානයි තුන විදිහට කියලා අපිට උපකරණ දෙක. හරිනේ. දැන් අපිට මේක ලියන්න පුළුවන්. මම මත පැත්ත ගත්තා. sin 360 ධන 240 කියලා. ඒක හරිනේ. එතකොට අපි දන්නවා tan පිටේ ඍණ tan තියෙන්න අපිට මේක ඍණ tan හරිනේ. tan ඍණ tan ඍණ පිට ගන්න මේ 690 අපිට ලියන්න පුළුවන් ඒ විදිහටම 360 ධන 330 කියලා. හරි. tan ඍණ පිට ගන්න අපි කොට ලියමු. tan එතකොට ඒක විදිහට ලියන්න පුළුවන්. එහෙනම් sec 840 ඒකද අපි ලියන්න පුළුවන් sec දෙක වැඩි කිරීම 360. හරිද? එතකොට එනවා ධන 120 විදිහට නේ. හරි. 720 ඊළඟට මේක අපිට කොට්ටෙන් තියෙන ඍණ කොට තියෙන ඍණ පිටට අරගෙන එතන කොට 945 එදිරට යන්න පුළුවන්. අපිට දෙක වැඩි 360 720යි. ධන 220 ආවිදල යන්න පුළුවන්. ඔය ටික ලක්ම. හරි. දැන් 360 ධනාකාරයට ලියුවම අපි එකපාරට ලියන්නේ sin 240 මෙතන ත්‍රිලක්ෂණ කරන ඍණ tan 330 හරිද? එහෙනම් ධන sec 120 එහෙනම් තේන්නේ ලකුණක් ක්‍රියාවක් වෙනවා ඍණ 360 ධනාකාරයෙන් විතර කොට 225 මේක එකපාරට සුළු කොන්ට දාගන්න කරේනවා sin දෙ අපිට මේ ඍණ වුණා පිටර ගත්තා එකේ sin මේක ලියන්න පුළුවන් 180 ධන 60 කියලා. ඒක තුන හරිද? මෙතන ලියන්න පුළුවන් වැඩි කිරීම tan 360 ඍණ 30 කියලා. හරිද? මේක ලියන්න පුළුවන් 180 ඍණ 20 කියලා. හරිද? මේක ලියන්න පුළුවන් ඍණ cot 180 ධන 40 දැන් 180 ධනාවත්තේම ඍණ sin 60 ඉන්නේ. නමුත් 240 ගාම එන්නේ අපිට මේ පාදෙට. හරිද? මේ පාදේ ධන වෙන්නේ 240 ගාම අංශ 180යි 270 අතරින් tan කොට ධන වෙන්නේ. ඒතර ලකුණ අපව ඍණ වෙනවා. tan 260 ඍණ තියගම tan 30. 260 ආවම නමුත් මෙතෙන්දී 330 ගාම මේ පාදේ sec පස් තමයි ධන වෙන්නේ. ඒතර ඍණ ලකුණක් වෙනවා ඒක. ධන මෙතන sec එතන 180 ඍණ 60යි. sec 60 හරිද? ඒකත් එතකොට sec 120 කිව්වම මෙතන මේ පාදකේ එන්නේ ඒතර ඒක ඍණ ලකුණක් වෙනවා. ඒක දන්නේ cos sin cos එක විතර මෙතන එනවා එතකොට ඍණ cot 45 මේක නම් 225 tan කොට දාන්නේ මේක ලකුණ දාන වෙනවා මෙතන ඊට ලකුණ හරිද? එන එතකොට මෙතනින් ඔයාලට පේනවා මේ ලකුණු තුනක් එනවා. ඍණයි sin 60 කියන්නේ මුළු 3.2 tan 60 කියන්නේ එකට මුළු 3 වෙනවා. sec ඍණ 60 ඍණ sec 60 cos 60 කියන්නේ භාගය sec 60 කියන්නේ එතකොට දෙකක් වෙනද ඍණ දෙක. මේ ඍණ ධන වෙනවා. එතකොට ඍණ දෙක වැඩි කිරීම එක. හරි. එතකොට ඍණ ධන කැපිලි ගියාම ඍණ භාගය ධන දෙක එතකොට වෙනවා. ඒක තුන. හරි. කවුද ඉදර විදිහකට කවුද? හරිද? අපි තව ගට්ටුකටම මේ විදිහට තව cos වර්ගය π බෙදීමට ධන cos වර්ගය 3යි π බෙදීමට ධන cos වර්ගය πයි π බෙදීමට ධන cos වර්ගය 7යි π බෙදීමට සමාන අපිට ඔක්කොම දෙකේ කියලා. රේඩියන් උඩ දීලා තියෙන්නේ cos වර්ගය 5 බෙදීමට cos වර්ගය 3යි π බෙදීමට cos වර්ගය 5 බෙදීමට cos වර්ගය 7යි බෙදීමට ඔය උත්තර දෙකකට පෙන්නන්න තියෙනවා. මේ දෙකම අපි දන්න සුළු කෝණ මේක අපි බලමු
මේ විදිහේ සරල කෝණ එක ලියා ගන්න. අපිට වමත පැත්ත ගත්තාම cos වර්ගය 5 විදිහට ධන cos වර්ගය 3.5 විදිහට එන්නේ. ධන මෙතන අපිට පේනවා මේක මේ 5.5 විදිහට. හරිද? අපිට ලියන්න පුළුවන් 5 විදිහට එක ධන හරි. මේක ලියන්න 5 විදිහට එක ධන 5 විදිහම 8 5 විදිහට. මොකද දැන් මෙතන මේ බුදුරාකාරයෙන් එතකොට 8යි. එතන 4යි 5යි 5යි. හරිද? ඒකෙන්ද 5 විදිහට ලියන්න පුළුවන් 5 විදිහම දෙක ධන 5 විදිහම 8 විදිහට. හරිද? ඒකද අපි ඉස්සෙල්ලා මේක විදිහට ලියනවා. ඊළඟට ඒ විදිහම 7යි 5 විදිහට. හරිද? ඒකත් අපි ඒ විදිහට ලියන්න පුළුවන්. ගන්න පේනවා 7යි 5 විදිහට ආවා. අපිට මේක ලියන්න පුළුවන් 5 විදිහට 5 විදිහට විතර. මේ බුදුරාකාර 8යි. එතන 8යි 5යි 5 ගාම උත්තර එනවා. ඒකෙන්ද මෙතන අපිට ලියන්න පුළුවන් මේක ඒක ගත්තොත් මෙතන සිතේ හදාගන්නත් වෙනවා. තමයි ගත්ත අපිට 5 විදිහම දෙක ධන 3යි 5 විදිහට කියලා ලියන්න පුළුවන්. මොකද අපිට දෙකේ කියලා කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ 5 විදිහකට ආවම 5 විදිහට 5 විදිහකට කියලා ලියුවම එතකොට මේ කියන්නේ cos වර්ගය මේ උත්තරේ. ඊළඟ 7යි 5 විදිහටත් අපි මේ කොන දෙකේදී ලියා ගන්න. එතකොට මෙතන 5 විදිහකට එනවා. 7යි 5 විදිහකට ලියන්න පුළුවන් අපිට 5 විදිහට කිව්වොත් එහෙම මේ කොන සම්බන්ධ වෙන්නේ නැහැ. හරිද? ඒකින්ද මම කරන්නේ මෙතන 7යි 5 විදිහට ලියනවා 5 විදිහට දාන්න 3යි 5 විදිහට කියලා. එතකොට ඔයාලට පේනවා බුදුරා කරගත්තේ 8යි. දැන් 4යි 3යි 7ක් වෙනවා. හරිද? එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට cos 5 විදිහට දෙකේ cos වර්ගය 5 විදිහට දාන්න 3යි 5 විදිහට 8. ඕකේ. දැන් cos වර්ගය 5 විදිහට ධන cos වර්ගය 3යි 5 විදිහට අපි දන්නවා cos 90 ධනවොත් එහෙම sin එන්නේ. හරිද? එතකොට වෙන වර්ගයක් ඉඳලා ලකුණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේක ලියන්න පුළුවන්. එතකොට sin වර්ගය 5 විදිහට. ඕකේ. මෙතන cos 90 ධනවොත් sin එන්නේ. වර්ගයේද ලකුණු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක අපි ලියන්න පුළුවන්. ධන sin වර්ගය 3යි 5 විදිහට ලියන්න පුළුවන්. හරි. ඔදරෙන්නේ. දැන් 90 ධන කිව්වොත් මේක ධන වෙන්නේ මේක ඇත්තම රිදෙන්නේ. නමුත් වර්ග වෙනකොට ඒක ලකුණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 90 ධන නෙන්නේ. අපි දන්නවා cos 90 ධන කිව්වම එන්නේ ඍණ sin θ. නමුත් මෙතන වර්ගයෙන්ද ලකුණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වර්ග වෙන ධන වෙනවා. එතන 90 ධන එන්නේ. ඒතර මේ පාදේ රටට ලකුණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වර්ග වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි දන්නවා sin වර්ග තිරන cos වර්ග එකක්. එතකොට මෙතන තීර ගැන 5 විදිහට අවස්ථාවයි නම් cos වර්ග 5 විදිහට sin වර්ග 5 විදිහට එකක් වෙනවා. එක වෙනවා. අනිත් එකත් එකක් වෙනවා. හරිද? ඔයන්ම උත්තර දෙකක් වෙනවා. ඒ විදිහට ආසාය දෙනවා. හරි ටියුට් එක ගන්න කීපයක් ඇති ඒ විදිහට පොළ උත්සාහ කරලා බලන්න. අපි තව විශේෂ ගැටලුවකට යමු. හරිද? ඒ විදිහම මේක තියෙන්නේ cos වර්ගය 5 විදිහම 16 ධන cos වර්ගය 3යි 5 විදිහට 16 ධන cos වර්ගය 5යි 5 විදිහට 16 ධන cos වර්ගය 7යි 5 විදිහට 16 සමානයි එදා දෙක කියලා ගන්න තියෙන්නේ. හරි. එහෙනම් මේ විදිහට තමයි මේ දිමක් එන්නේ. මෙතන අපි මේ දෙක එමු ගමු. cos වර්ගය 5 විදිහට සුළු කෝණ තන sin වර්ගය 3.5 විදිහට 16. මෙන්න මෙතන අපි මේ කෝණ විදිහට මේක cos වර්ගය. හදාගන්න. එතන 5.5 විදිහට 16 තියෙනවා. එහෙනම් මේක අපි ලියන්න පුළුවන් 5 විදිහට එක ධන 5 විදිහට 16. 5 විදිහට දෙක ඍණ 5 විදිහට 16 විදිහට ගන්න පුළුවන්. 3යි 5 විදිහට. හරි නේද? 5 විදිහට 16 ලියන්න පුළුවන් 5 විදිහට දෙක ඍණ 3යි 5 විදිහට 16 කියලා පොදුනාකාරය එතකොට 16යි මෙතන සම්බන්ධ 8ක් වෙනවා. 8යි 5 ඍණ 3යි 5. එතකොට මේ සම්තුල්‍ය. හරිද? ඒකෙන් අපිට ලියන්න පුළුවන් cos වර්ගයේ 5 විදිහට 16 ලියන්න පුළුවන්. cos වර්ගයේ 5 විදිහට 16 දාන්න පුළුවන්.
5 විදිහට දෙක ඍණ 3යි පැවිදි 16ක. ඒක හරි. තාන මෙතන. කොස් වර්ගය එතන එන්නේ 7යි පැවිදිම 16. ඒක අපිට 5 විදිහට දෙක දාන අපිට ඒ විදිහට ලියන්න පුළුවන්. 3යි පැවිදි 16ක. හතක් හදන්න නේ. හතක් වෙනනම් මෙතන අපි 5 විදිහෙන් 16 වෙන විදිහට ඔය හදා ගන්න ඕනේ. එතකොට අපිට යන්න පුළුවන් වෙන 5 විදිහ 16 ගත්තම හරිනේ. 7 වෙන 16 ලියන්න පුළුවන් 5 විදිහෙන් දෙක රින 5 විදිහෙන් 16 කියලා. මම පෙර පොදුනාකාර 16යි. ඒවරක් 8යි 8යි 5 වෙන 5. එතන මේ කොන සම්පූර්ණ හරිනේ. ඒකෙන් අපිට 7 වෙන 16 ලියන්න 5 විදිහෙන් දෙක රින 5 විදිහෙන් 16 කියලා. අර මේ කෝඩ් දෙක එන විදිහට මෙතන හදා ගන්නවා. හරිනේ. ना कोस वर्ग 5 विदिन දෙක ඍණ 5 විදිහෙන් 16. ඒක පැහැදිලි. හරිනේ. මෙතන ගත්තොත් එහෙම උදාහරණයක් 16 එතන මෙතන 8ක් වෙන්නේ. එතකොට මේ සම්තුලනය එතකොට මේ කොන ඉදිරියෙන්නේ. මෙතන මේ කොන ඉදිරියට සම්බන්ධ වෙනවා. දැන් ඔය දෙනවා කොස් වර්ගය 5 විදිහෙන් 16 තන කොස් වර්ගය 3යි 5 විදිහෙන් 16 තන අපි දන්නවා කොස් අනුරිනවම සයින් වෙන්නේ. හරි සයින් වෙන්නේ. එතකොට මෙතන අපිට පේනවා වර්ගයෙන්ද ලකුණ ප්‍රශ්නයක් අපිට වෙන්නේ නැහැ. කොහොමද අනුරිනවොත් එහෙම හැමසෙම සයින් මයින් ලකුණ දාන්නේ නේ. මොකද කොස් අනුරින කියන්නේ සයින් දෙන සයින් දෙක. එතකොට ලකුණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද එතකොට සයින් වර්ගය 3යි 5 විදිහෙන් 16 දාන නැත්නම් අනුරිනනේ. එතකොට ලකුණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනුවාද සයින් වර්ගය 5 විදිහෙන් 16. දැන් නැවත විදිහ ඔයා කරන්නේ නැවත වරක් අර විදිහට මේ දෙක එකතු එකයි මේ දෙක එකතු එකයි. හරි නම් අපිට අවශ්‍යතාවය දාන්න පුළුවන්. ඔය විදිහට කරන්නේ නේ ටියුටර් එක ගන්න ටික ඒ විදිහට හදන්න. තවත් අපිට විශේෂ ගැටලුවක් මේක හරි. ඊළඟට අපිට දීලා තියෙනවා මේක. ABCD වෘත්තයක් රසයක්. හරි ABCD වෘත්තයක් රසයක්. උත්තරසක් කියනකොට ගන්නවා. උත්තරයන්තර චතුරස්‍රය. හරියට මේක අපි මේ සම්මත කොන විදිහට ගන්න මේවා ABCD කියලා. හරිද? අභ්‍යන්තර කොන ටික තමයි අපි ABCD කියලා ගන්න. අපිට ඔප්පු කරන් තියෙන්නේ පළවෙනි එක පස්සේ දාන පස්බී දාන පස්සේ දාන පස්බී සමාන විදිහ කියලා. හරිද? දෙවෙනි එක අපි ඔප්පු කරන් තියෙනවා sin A දාන B දාන sin C දාන D සමානයි විදිහකට ඔප්පු කරන් තියෙනවා. ABCD චතුරස්‍රයක් තමයි මේ ප්‍රතිපදේ ඔප්පු කරන් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය මේ ත්‍රිකෝණෙදී මේ ත්‍රිකෝණයක් ගත්තත් මේ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ තමයි මේක විදිහට සංකේත කරන්නේ. හරිනේ. එහෙනම් ABCD චතුරස්‍රයන අපිට දෙනවා. අපිට කෙලිමු ලියන්න පුළුවන් ABCD චතුරස්‍රය නිසා A දාන B දාන C දාන D කියන එක අපිට එනවා 360. අතර ඉගෙන 2.5. හරි. ඒක තවත් විශේෂ ගුණ ඔයගොල්ලෝ දන්නවා. උද්දර්ශක සමුකෝණ පරිපූර්ණක. නේ? උද්දර්ශකයට A දාන C 5 වෙනවා. ඊළඟ B දාන D 5 වෙනවා. මේක නම් වුණ චතුරස්‍රයක් සඳහන් වෙනවා. අභ්‍යන්තර කෝණ එකතුව අංශක 300 නැත්නම් 2.5 වෙනවා. නේ? හරිද? මෙතන උද්දර්ශනයක් නිසා විශේෂ ගුණය සම්මුඛ පරිපූර්ණකයි. එයා ධනසි 180ක් වෙනවා. හරිනේ. බෙදන්නේ 180ක් වෙනවා. ඒ ඔන්නේ ගුණ පාවිච්චි කරලා අපිට ප්‍රතිඵලයට යන්න පුළුවන්. එනවා පළවෙනි එක. පස්සේ ධන, පස්පී ධන, පස්සේ ධන, පස්දී. සමතරට. මේක අපිට ඔපරන් තියෙන්නේ බින්දුවේ කියලා. මේක පිළිගන්නවා පස්සේ ධන. හරිනේ. අපිට මෙතන A දාන C 5 B දාන D 5 කියලා දීලා තියෙනවා. එහෙනම් පස්සේ දාන පස් B. දාන C රියන් අපිට 5 රිනේ කියලා. දාන අපිට D රියන් පුළුවන් 5 රිනේ D කියලා. හරිද? දරේනවා. පස්සේ දාන පස් B පස් 5 රිනේ කියන්නේ ඊට පස්සේ. හරිනේ. මේ පාදයෙන් sin cos එක දාන වෙන්නේ මෙතන එන්න රින cos B. එතකොට මම වෙන ප්‍රතිපලෙ බිඳුවක් කරලා දක්වන්න පුළුවන්. කවදාද ගන්න පුළුවන්.
ඒ එතන ගුණයම මෙතනට පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ මෙතන චතුරස්‍රී ගුණයෙන් මත යන්න පුළුවන්. හරිද? ඒ දන B දන C දන D ෆයිනේ. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් අපිට sin A දන B දන sin C දන D. ආන බින්දුවක ලොක් කරන් තියෙනවා මත පැත්ත. sin A දන B දන sin අපිට ලියන්න පුළුවන් මේ ප්‍රතිඵලයෙන් C දන D කියන්නේ 2.5 ඍණ A දන B කියලා. අපි දන්න sin සූත්‍රයට වෙන තීටා. මේ දාන්නේ cos එක ගන්න ඒක sin θ වෙනවා. ඒ අනුව sin A දන B එතන sin θ වෙන එක ඕනේ. ඒ දන B. ඔය අනුව අගේ විදිහට වෙනවා. හරිද? ඔයදෙට අපිට ඒ විදිහට ලොක්වුට් කරන්න පුළුවන්. එහෙනම් ඔයගන්ට ටියුට් එකේ ගන්න ටික හදන්න මම කියන්නම් අපි පොඩ්ඩක් එතන යාට සාකච්ඡා කරනවා. ඊළඟට tan සූත්‍ර. අපි tan නිදාන B සහ tan ඍණ B. A හා B කෝණවල ත්‍රිකෝණ අනුපාත ප්‍රකාශ කිරීමක් ගැන කතා කරන්නේ. හරිද? ඔයගොල්ලෝ දීලා තියෙන නෝට් එකේ ඔය ටික ඔක්කොම ඇති. මම නැවතත් මේක ඔයගොල්ලෝ පෙන්නන්න. එහෙනම් tan A දන B කියන එක සමාන පිළියම් පුළුවන් sin A දන B බෙදීම cos A දන B. හරිද? එතකොට අපිට sin A දන B ලියන්න පුළුවන් sin A cos B දන cos A sin B. බෙදීම cos A දන B ලියන්න අපිට cos A cos B ඍණ sin A sin B. මේ සූත්‍ර අපි කරලා තියෙනවා මතක තියෙනවා. හරියට sin A දන B sin A cos B cos A sin B cos A දන B කියන්නේ cos A cos B ඍණ sin A sin B. දැන් අපි කරන්නේ මේකේ හරයහලාවේ. බෙදනවා cos A cos B. හරිද? එතකොට මෙතන අපිට එනවා sin A cos B බෙදීම cos A cos B. ධන cos A sin B බෙදීම cos A cos B. ආපහු ධන cos A cos B බෙදීම cos A cos B. ඍණ sin A sin B බෙදීම cos A cos B. ඕකේ. අපි හරියලා වෙයි යම පදයක් නම් cos A cos B බෙදුවා. බෙදුවා මේ දෙක අපිට මෙතන tan එනවා. මෙතන දාන්න tan B. cos එක වෙනවා. මෙතන මේ දෙක වෙනවා මෙතන එක ඍණ tan A වැඩි කරන tan B. ඔය තමයි tan A දන B අවශ්‍ය සූත්‍රය. හරි. එහෙනම් tan A දන B කියන්නේ tan A දන tan B දෙක ඍණ tan A tan B විදිහට අපිට ලැබෙනවා. හරි. ඉතින් අපිට tan A ඍණ B කියන්න පුළුවන් sin A ඍණ B වලට cos A ඍණ B කියලා උඩට cos A cos B බෙදුවම ඒ දෙන ඕගලන්ට ප්‍රතිඵලය ගන්න පුළුවන්. tan A ඍණ B આવත් වෙන්නේ sin A ඍණ B බෙදීම cos A ඍණ B. හරිද? එහෙනම් හරියලාවේ අපි cos A cos B බෙදනවා. අපි දන්නවා sin A ඍණ B කියන්නේ sin A cos B ඍණ cos A sin B cos A ඍණ B කියන්නේ cos A cos B ධන sin A sin B වෙනවා. දැන් නැවතත් ඔය බෙදුවම එතන ලකුණ ඍණ ධන එන්නේ. එතකොට අපිට සූත්‍රය එනවා tan A ඍණ tan B. tan A ඍණ B ආවම මෙතන එක දාන්න tan A tan B වෙනවා. ඒ දෙකම ගන්න පුළුවන්. හරි. එහෙනම් සූත්‍ර දෙකේ භාවිත තමයි කියලා තියෙන්නේ. එතන එහෙනම් අපිට පේනවා tan A ධන B ආවොත් එන්නේ tan A ධන tan B බෙදීම එක ඍණ tan A tan B. හරිද? tan A ඍණ B આવොත් එන්නේ අපිට tan A ඍණ tan B බෙදීම එතකොට එක ධන tan A tan B. හරිද? එහෙම නැත්නම් මේ සූත්‍රයේ විවර ඍණ B දාලා ගන්න පුළුවන් උත්තරය අපෝණය කරන්න පුළුවන්. විවර ඍණ B දැම්ම හැටිය tan A ඍණ B විතර tan ඍණ B ඍණ tan B ඍණ වෙනවා. දැන් tan B ඍණ tan B ඍණ ධන වෙනවා. එහෙම හදන්න පුළුවන්. මේක ඔප්පු කරාම
මේක B කෝණ ඍණ B දාලා අර උත්තරය අපගමනය කරන්න පුළුවන්. හරිද? අපිට මෙතනදී tan 15 වගේ ලබා ගන්නවා. අපි sin 15 cos 15 වලට එහෙම ගන්න පුළුවන්. අපිට මේ සූත්‍රය දාලා ගන්නවා නම් tan 15 කියන එක අපිට ලියන්න පුළුවන් tan 45 ඍණ 30 කියලා. එතකොට අපිට මේ සූත්‍රය දාන්න පුළුවන්. tan a ඍණ b. tan a ඍණ tan b ට එක දාන්න tan a tan b. එතකොට tan 45 ඍණ tan 30 බෙදීම එක දාන්න tan 45 tan 30. tan 5යි tan 30කට මුළු 3යි. මෙතන එක දාන්න එක වැඩි කිරීම එකට මුළු 3. මේ සම්මතයෙන් ඒවා මතකයි. දැන් අපි උඩට මුළු 3 වැඩි කරත් වෙනවා මෙතන මුළු 3 ඍණ එකට මුළු 3 දාන්න එක. හරිනේ? ලැබෙන මුළු 3 මුළු 3 ඍණ එක මුළු 3 කැපෙන එක එන්නේ. දැන් මුළු 3 දාන්න එක වෙනවා. දැන් අපි මේ විදිහක් આવත් අපි හරිය පරිමේ කරනවා. මුළු 3 ඍණ එකට මුළු 3 දාන්න එකෙන් උඩට ඍණ එක වැඩි කරනවා. හරියට මුළු 3 දාන්න එකෙන් මුළු 3 ඍණ එක උඩට වැඩි කරනවා. එතකොට මුළු 3 ඍණ එකේ වර්ගය යට වර්ග දෙක අතර මුළු 3 දාන්න එක මුළු 3 ඍණ එක 3 ඍණ එක වෙනවා. මේක සුළු කරත් වෙනවා මුළු 3ගේ 3යි මේ දෙක උත් දෙකන ඍණ 2යි මුළු 3 දාන්න එක බෙදීම 2. හරිනවා. හතර ඍණ 2යි මුළු 3 බෙදීම 2. හරිනවා. දෙකක් කැපිලා 2 ඍණ මුළු 3. ඔයාලට මේ නිසා අපිට tan 15 කියන්නේ 2 ඍණ මුළු 3. ඉතින් ගණන් හදනකොට මේ එකපාරට පාවිච්චි කරන්න මතක තියෙනවා. අපි වඩා හොඳ නැත්නම් ඔක්කොම වෙලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔයාලා විදිහට tan 105 වගේ කවුත් එන්න. අපිට tan 105 කියලා කියන්නකෝ. ඉතින් අපි මේක ලියන්න tan 60 ධන 45 කියලා. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් tan ඉදන් විසූත්‍රයෙන් tan 60 ධන tan 45. හරිද? බෙදීම එක ඍණ tan 60 tan 45. හරිද? එයාම tan 60 කියන්නේ මුළු 3යි. tan 5යි බෙදීම එක ඍණ මුළු 3 වැඩි කිරීම 1. tan 60 මුළු 3යි tan 5යි. හරිද? එහෙනම් අපිට මෙතන ඉන්නේ මුළු 3 දාන එකයට මම ඉතින් ඊට පිටර ගන්නවා. මුළු 3 ඍණ එක. හරිද? මුළු 3 ඍණ එක පිටර ගත්තා. දැන් අපි කරන්නේ අප මේක උඩටයි හරියට දිව දෙක වැඩි කරනවා. මුළු 3 ඍණ එක නම් මේක වැඩි කරනවා. මුළු 3 දාන එක. හරි. ඔයාලා අපිට ගන්න පුළුවන් ලවයේ මුළු 3 දාන එකේ වර්ගය යට ඍණ ලකුණක් වෙනවා. මෙතනින් මුළු 3 ඍණ එක මුළු 3 දෙක 3 ඍණ එක වෙනවා. හරිනවා 3 ඉස්සරහගම 2යි මුළු 3 දාන එක විදිහම එතන ඍණ 2. හරි. එහෙනම් අපිට ශ්‍රේණි පිටර ගත්තා. එතන අපට ධන 2යි මුළු 3 බෙදීම 2. එතන ඉන්නේ ශ්‍රේණ 2 ධන මුළු 3. හරි. ඔයගෙම නම් tan 105වත් එන්නේ 2 ධන මුළු 3 ශ්‍රේණ. අනුප ගන්න. හරි. ඔය විදිහ අගයන් ඔයගන්ට හොයාගන්න මතක තියෙනවා. තාම අපි ගන්න දෙන්න කරමු. ඒක අපිට දෙලා තියෙනවා මේක ආල්ෆා බීටා සුළු කෝණයකට දීලා තියෙනවා. ඒ අතර අපි දීලා තියෙනවා tan alpha සමාන පාවෙදී මහය. හා tan beta එක විදිහම එක දා. වෙනකොට අපිට ඔප්පරන් තියෙනවා alpha tan beta පාවෙදී මහතරකට. alpha සුළු කෝණයකට දීලා තියෙනවා. ඒ කියන්නේ බිඳුවකට alpha beta උඩයි පාවෙදී දෙක දීලා තියෙනවා. එවන අපදාන බීට අද 5.4 කියලා ඔක්කොම තියෙනවා මේ දෙක දීලා තියෙනවා. ඉතින් අපදාන බීට නම් අපිට පටන් ගන්න වෙන්නේ tan අපදාන බීට වලින්. මේ tan අපදාන බීට. එහෙනම් ප්‍රසාරණය මතක තියෙන්නේ දැන් tan alpha ධන tan beta බෙදීම එක ඍණ tan alpha වැඩි කිරීම tan beta. හරි. දැන් අපි දන්නවා tan alpha අපිට දීලා තියෙනවා. පාවෙදීම 6 ධන 1.11 බෙදීම එක ඍණ ආපෙදීම 6 වැඩි කිරීම 1.11. දැන් උඩට 66න් වැඩි කරමු. ඒක ඉතින් ගන්න පුළුවන් මේ දෙක පොදුනාවේ 66න් වැඩි කරොත් එහෙම මේ 6 කවල ඉතර කලින් හදින්නේ ඉතර 55.
මෙතන 6. බෙදීම 66 ඍණ 5. මෙතන ඉන්නේ ඔන්න පේන 61ට 61. මෙතන ඉන්නේ අගේට. තානම් පොතේ බීට එන්නේ එකයි. හරිද? එතකොට මෙතෙන්දී නමුත් ටෑන් අල්පදන්න බීට එක වෙන ටෑන් දන වෙන පාදක දෙකක් වෙනවා. පළවෙනි පාදයක තුන්වෙනි පාදයක. මේ දෙකම දන වෙනවා. මේ පේමන්ට් එකට දන්නා ටෑන් 45 එකක් වෙනවා. 25ත් එක වෙනවා. නේද? නමුත් අල්ප බීට සුළු කරන මේ දෙක එකතුව ගත්තම එතකොට සුළු කරන දෙක එකතුව මෙතන අංශ 180 වැඩි වෙන විදිහක් නැහැ. ඒකින්ද ඒ හේතුව අනුව අපිට මේ ලියන්න පුළුවන් ටෑන් අද 5.4 කට. ඔය අනුව අල්පදන්න බීට 5.4 වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ ලියන්න ඕනේ මේක. ප්‍රතිසාරය ඉන්න ගොඩයි අල්පගම බීට ගොඩයි 5.4. හරි. නැත්නම් මේ පාඩේ රට වෙනත් පුළුවන්. ඒක. හරි. ඒක ගැන සැලකිලිමත් වෙන්න. පැහැදිලිද? අපිට තවගලලා දීලා තියෙන අපිට මේක කොටල් සමාන භාගයයි දැන් තියෙන්නේ gradient 5 කුඩායි alpha කුඩායි රාකවල දෙක දීලා තියෙනවා. හරිද? ඊළඟට sec beta අපිට දෙනවා ඊට පහ බෙදීම තුන. හරිද? ඒකේ දීලා තියෙනවා 5 දෙක කුඩායි beta කුඩායි 5 බෙදා. මේකට 180 තියෙන්නේ මේක අංශක 90යි 180 තියෙන්නේ. හරිනේ. ඊළඟ අපිට හොයන්න තියෙන්නේ tan අපතන විට කියනවාගේ. සමානයි ඔකරන් තියෙන්නේ 2/11. හරිනේ. එහෙනම් පිළිවෙලින් සූත්‍රය පාවිච්චි කරන් තියෙන්නේ. ඒක පාවිච්චි කරන අපිට මේ කොටස හරි. නමුත් මෙතන කොටල්ට දාන tan අපිට එකපාරට දාන්න. හරිනේ. මේක අපිට ඔප්පු කරන්න තියෙන්නේ. එහෙනම් අපිට කොට්ටල්ක භාගින්න tan alpha එක දෙකක්. ඒක හරි. නමුත් මෙතන අපිට හොයාගන්න වෙනවා tan beta. sec beta දාන්න. ඉතින් අපි දන්නවා සරසාමයක්. sec worg beta ren tan worg beta එකයි. මේ sec worg theta ren tan worg දෙකයිනේ sec worg beta tan worg beta එක නම් අපිට වෙනවා tan worg beta කියන්නේ sec worg beta ren එක. එහෙනම් මේක ආස කරාම දාන වෙලාව 25ට නම්. ren එක දුරට එන්නේ 9 16 දීම. ඒක නෝ tan beta සමාන වෙනවා ධනෝරින 4ට 3. හරිද? එතකොට බීටා 90 180 අතර තියෙනවා නම් මේ පාදකේ. නේද? 90 180 තියෙන tan beta දෙන්න වෙනවා. අන්නෝක දෙකක්. නේද? අපිට වෙන්නේ tan beta උත්තර දෙකක් වෙනවා. හරිද? දැන් බීටා කියන්නේ මේ අපිට ඒගොල්ලෝ දීලා තියෙන බීටා 90 180 අතර. ඒක 5 දෙකක් 5 අතර. එතකොට මේ පාදකේ දන්වන්නේ sin a cosec පවණයි tan beta. එහෙනම් මේ පිළිගන්නේ එතන tan beta ගන්න. එහෙනම් ප්‍රයත්න. ඒ දුලියන්. අයුතු දෙක කුඩායි බීට කුඩායි 5. හරි. දැන් ප්‍රශ්න නැහැ. දැන් අපිට tan alpha දන බීට කියන්නේ tan alpha දන tan beta බෙදීම එක ඍණ tan alpha tan beta. ප්‍රාග්‍රාමන දෙක ඍණ 4ට 3 බෙදීම එක ඍණ tan alpha ගන්න දෙක ඍණ 4ට 3. හරි. එතකොට අපිට එනවා උඩයට 3 වැඩි කරමු. වැඩි කරලා එනවා 6 ඍණ 4 බෙදීම 3 ධන 8. එතකොට එනවා 2 බෙදීම 1. අර මේ කෝණ පරාස දුන්නොත් ඒ කියන්නේ සැරකලවත් වෙනවලු උත්තර ගන්නකොට. හරිද? පැහැදිලිද? අපි තව ගන්න මේ දෙයක් තියෙනවා. කොසංශක 29 ධන sin अंश 29 බෙදීම cos अंश 29 ඍණ sin अंश 29 සමානයි tan 4 කියලා කරන්නේ. cos 29 ධන sin 29 cos 29 ඍණ sin 29 කියන්නේ tan 4 කියලා අපිට ඔප්පු කරන්න තියෙනවා. මමද පැත්ත අරගෙන අපි උඩටයි බෙදනවා cos 29. හරිනේ. බෙදුවම
මෙතන 1 වෙනවා. මෙතන sin 29 cos 29 tan 29 වෙනවා. ඒක පාට ලියන්න පුළුවන්. මෙතන 1 වෙන tan 29. ඕකේ. දැන් අපිට මේක ඔප්පු කරන් තියෙන්නේ tan 74 කියලා. දැන් අපි මේ 1 වෙනට අපි දානවා tan 45 කියලා. tan 29. බෙදීම 1 ඍණ මෙතන තියෙන tan 29 ලියන්න පුළුවන්. අපිට එක වැඩික tan 29 කියලා ලියන්න පුළුවන්. නේද? ඒතර මේක අපිට මෙහෙම ලියගෙන කිසි වෙනසක් වෙන්නේ නැහැ. tan 45 වැඩි කිරීම tan 29. මොකද හේතුව අපි දන්නවා tan 45 කියන්නේ එකයි. එක වෙනකොට අපි මෙතන දැන් tan 29 ලියන්නේ එක වැඩි tan 29 කියලා. ඒක ලියන්න පුළුවන්. ඒතර අපිට අවශ්‍ය උත්තරය ගැනීම සඳහා මේ පත්‍රය දාගත්තා. දැන් අපි දන්න සූත්‍රය ඉන්නේ tan a ධන tan b බෙදීම 1 ඍණ tan a tan b. ඒතර tan a ධන. දරවල් කරා ඉන්නේ tan 74. හරිද? ඔය දෙලේදී එනවා එක තුල. ඒක ඇදලි. තාගට ලොක්ල මෙතන tan 75 වෙන tan 30 වෙන tan 75 වැඩි කරන tan 30 සමානයි එක බව. tan 75 tan 30 ඍණ tan 75 වැඩි tan 30 සමානයි එක කියලා අපිට ඔප්පු කරන් තියෙනවා. ඒතර එක කියලා ඔප්පු කරන් තියෙනවා. ඒකෙන් අපිට අපි දන්නවා එක කියන්නේ tan 45. නේද? ඒක අපිට ගන්න පුළුවන්. මේක උන්නේ සම්බන්ධයෙන් අපි ලියන්න පුළුවන් 45 කියන්නේ 75 ඍණ 30. හරිද? ඒක අපි දන්නවා. දැන් අපි මේක ටැන්ජන් එක ගන්නවා. tan 45 සමානයි tan 75 ඍණ 30. දැන් දන්නා tan 45 කියන එක මම හිතුවා. මේක tan a ඍණ b සූත්‍රය දානවා. tan a ඍණ b tan a ඍණ tan b බෙදීම එක වෙන tan a tan b එතන වෙනවා tan 75 ඍණ tan 30. බෙදීම එක ධන tan 75 tan 30. දැන් අපි හරස් කරගමු. මොකද මේ ප්‍රතිඵල ගන්න හරස් කරගම එක ධන tan 75 tan 30 සමානයි tan 75 ඍණ tan 30. හරි. දැන් පදේ සකස් කරාම හරි මෙතන එක දෙන්නේ. එහෙනම් මේ පදේ මෙහෙම දාන්න. ඍණ tan 75 වැඩි කිරීම tan 30. හරිනේ. අර දර කොහොමද අතර සම්බන්ධයක් ගලපන්න තියෙන්නේ. 75 තියන්නේ තියෙන අපි දන්නා මේ දෙක අතර 45ක් වෙනවා. එහෙනම් මෙහෙම ලියලා දෙපැත්තේ ටැන්ජන්ට් එක ගත්තාම අපිට අවශ්‍ය උතරට යන්න පුළුවන්. හරිද? ඒක උගදයි. තව එකක් දෙන්න අපිට tan x අනවයි. හරි. ඔය දෙද tan x අනවයි කියන්නේ තුන බෙදීම හතරයි. ඊළඟට ඔය දෙල තියෙනවා tan x වෙනවා. සමානයි 8 බෙදීම අපිට දෙල තියෙනවා 15 කියලා. ඔන්න දෙක පාවිච්චි කරලා අපිට වань තියෙනවා tan 2x වගේ. සහ tan 2 වගේ. tan x අනව අපිට දෙල දෙනවා 4 3 කියලා. tan x ලා දෙල දෙනවා 8 බෙදීම 15 කියලා. අපි tan 2x සහ tan 2 වань තියෙනවා. කොහොමද කරන්නේ? ඉතින් අපි දන්නවා මේ එකක් මේ 2x සමාන වෙනවා x අනවයි ධන x වෙනවා කියන්නේ. හරිද? උදවි tan x අනව x ලා දන්නවනේ. එහෙනම් 2x කියන එක සමාන වෙනවා. දැන් මේකේ තර ඉස්සෙල්ලාගේ ටැන්ජන්ට් එක ගන්නවා. tan 2x සමාන වෙනවා tan x අනවයි ධන x වෙනවා. දැන් අපි යෝක සුළු කරනකොට අපි හිතනවා මේක වනේ A කියලා මේක වනේ B විදිහට. හරි. එතකොට tan A ධර්මයෙන් tan A ධන tan B විදිහම එක වෙන tan A tan B. ඒ අනුව A වෙනට x සමානයි. tan x සමානයි tan A ධන tan B. බෙදීම එක වෙන tan A වෙන tan x සමානයි ආර tan x වෙනවා. ඔදෙන් ප්‍රතිපල යොදා ගන්න වෙනවා. පැහැදිලිනේ ඒක? මෙතන ඉන්නේ tan A ධන tan A ධන tan B එක වෙන tan A tan B දෙක හේතුව. දැන් ක්වාඩ්‍රන්ට් එක අරපොත්. ඉතින් එනවා. උඩට තියෙන අතර අන 8 වෙදී 15
බෙදීම අපිට එන්නේ එතන එක ඍණ 3 බෙදීම 4 වැඩි කිරීම 8 බෙදීම 4. උඩට අපි 60න් වැඩි කරමු. මේ 4 බෙදීම 4 වැඩි කිරීම 15 උඩට වැඩි කරා මේ 15 එක 45ක් වෙනවා. අදන 32 වෙනවා. මෙතන එනවා 45 ඍණ 27. හරි. එතකොට අපිට එන උත්තරේ එතනින් 77 බෙදීම එක සුළු කරන්නේ 20. අපිට කරන් දෙන්නට උතන උඩට අපි වැඩි කරන්නේ 60න්. ඒතර 60 රින මෙතන එන්නේ 27. එතකොට මෙතන එතකොට 36. අදට වලේ ගන්න. හරි. මේ උඩට අපි මේ දෙකේ ගුණාකාර 60න් වැඩි කරාම 60 රින මෙතන 24 එන්නේ. එතකොට 36. ඒ උත්තරේ එනවා. අපිට tan 2යි වයි ගන්නකොටත් මේ ක්‍රමයෙන් අනුගමනය කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට ලියතයි මම මෙතනම ගන්නවා. tan 2යි වයි ලියන්න පුළුවන් අපිට x යනවා වලින් අඩු කරන x වෙනවා. x එක අපිට දෙනවා 2යි වයි. එහෙනම් tan 2යි වයි කියන්නේ එතකොට tan x යනවා ඍණ යන්නේ. එතකොට tan a ඍණ සූත්‍රය එන්නේ. ඒ tan a ඍණ tan b ට එක දන්න tan b tan b නම් මෙතන ඍණ තන ගන්නවා. එතකොට සුළු කළා උත්තර ගන්න දෙන්න. හරි. ඒකද එතකොට එන්නේ එතකොට අපිට මෙතන සාධනයට 84. හරි. ඔයගේ ගැටලු හදන්න දැනගෙන ඉන්නවා. දැන් මේ ටියුට් එකේ ඔයගලන්ට එතකොට අපි අර 9 වෙනි ගාන සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. 10 වෙනි ගානත් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. හරිද? 9 වෙනි ගාන ඊට පස්සේ 10 ඉඳලා 13 දක්වා ඔක්කොම ඉවර කරලා ඒක. ඔය දැන් අපි කරපු කොටස් එක තියෙනවා. ඊට අමතරව tan සූත්‍රයටදී 16 වෙනි කොටස. මේ ටියුටේ 16 වෙනි කොටසෙත් ගණන් 6ක් තියෙන ඒ ටිකත් ඉවර කරන්න. හරිද? අපි ඊළඟට සීලන්ඩි සූත්‍ර කොටස පටන් ගමු.